ඔබ සැමට සත්වගසිත නෙවී සැනසෙන සදහම් ස්වරයෙන් ඔබේ හදවත ආමන්ත්‍රණය කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව විසුවා හරින සදහම් දේශනාවන්ගේ බාහිර පරිගත කිරීමක් ඥානදීප ස්වාමීන් වහන්සේ අපි දේශකයන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සුපින්වත්නි, අද මේ ධර්ම දේශනාව බාහිර පරිගත කිරීමක් ලෙස විසුවා හරින්ද එහි බාරපැන ධර්මයෙන් කටයුතු කරන්න දෙන්නේ හේමන්ත සමූහ ව්‍යාපාරයේ අධිපති සමන්ති කරුණානායක ගුණරත්න සහ දිනියන් තිරුණා ඒ කාර්ය මණ්ඩලයේ පිටවත් පිරිස. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. चक्रवाणीषु अत्र गच्छन्तु देवता सब्रह्मं मुनिराजस्य सुनन्तु सद्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से. साधु කියන කවුරු අතිගෞරවනීය පූජනීය නායක හාමුදුරන් වහන්සේලා ප්‍රධාන අද මේ උතුම් පින්කමට වැඩම කොට වදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්තුනි, ඔබ හැමදෙනාම අද මේ උතුම් පුණ්‍ය භූමියේ එකතුනේ මේ වසර දෙකකට පෙර නැසී ගිය හේමන්ත සමූහ ව්‍යාපාරයේ අධිපතිව සිට නැසී ගිය හේමාල් ගුණරත්න මහතා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නත් ඒ පරම්පරාගත පවුලේ මිය පරලොව ගිය අනිකුත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ ආරම්භය තමයි මේ උතුම් ධර්ම දේශනාව මේ පුණ්‍ය භූමිය තුළ හේමන්ත සමූහ ව්‍යාපාරයේ අධිපතිනිය වන සමන්ති කරුණානායක ගුණරත්න සහ දියණියන් ඇතුළු පවුලේ හැම දෙනාම සංවිධානය කරන්නට යෙදුනේ. ඉතින් අපි සියලු දෙනාම ධර්ම දේශනාව සංවිධානය කරපු ඒ හැම දිනාටම ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන්න එකතු වෙච්ච පින්වත් සියලු දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්තුනි, බණ ඇසීම කියන්නේ නිවන් දොරටුව. බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මය අවබෝධ කරගන්න ක්‍රම ගණනාවක් විමුක්තායතන කියලා සූත්‍රයක පෙන්නනවා. මේ ධර්මය අවබෝධ කරගන්න නම් අපි තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මූලික වශයෙන් තමා තුළ ඇති වෙන්නට ඕන යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. බාහිර අංග හැටියට සද්ධර්ම ශ්‍රවණයක්, කල්යාණ මිත්‍ර සේවනයක් අපිට ලැබෙනවා නම් ඒ ධර්මය අපිට අවබෝධ කරගන්න නම් අපි තුළ තියෙන ප්‍රධාන ලක්ෂණය ධර්මයේ නුවණින් විමසීම. දැන් මේ යෝනිසෝ මනසිකාරයේදී ධර්මයේ නුවණින් විමසීම ක්‍රම හයක් යටතේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේක තියෙනවා අංගුත්තර නිකායේ විමුක්තායතන කියලා සූත්‍රයක. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, බණ ඇසීමත් නිවන් දොරටුවක්. දැන් ඔබ මේ බණ අහනවා. ඔබ බණ අහනකොට දේශනාවෙම හිත පිහිටවාගෙන බාහිර දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව
ඕනික සෝතෝ ධම්මස්සුනාති කිය. හොඳට දේශනාව අරමුණු කරලා බණ අහනවා නම් ඒ බණ අහනකොට ඒ කියන ධර්ම කාරණා ඔබ නුවණින් විමසනවා. යෝනිසෝ මනසිකාරය යෙදෙනවා නම් ඔබට මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වෙනවා. දැන් බලන්න බණ අහද්දී නිවන් දකින්නයි ඉන්නවා. ඔබ අහලා උග්ගටිතන්න කෙටියෙන් ඇහුවත් ඇති. සමහර අය ඉන්නවා එක ගාථාවක් අහලා නිවන් දකින්නයි ඉන්නවා. එක දේශනාවක් අහලා අවසන් වෙනකොට මාර්ගඵල ලබනයි ඉන්නවා. ඒ අයට අපි ධර්මයේ කියන්නේ උග්ගටිතන්නයෝ. ඊළඟට සසර නුවණ වැඩිචයි ඉන්නවා විපටිතඤ්ඤෝ කියනවා. ඒ අයට කෙටියෙන් අහලා ටිකක් අමාරුයි. හැබැයි දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට දේශනාව කෙරෙන ධර්මය අවබෝධ කරගන්න. එහෙමනම් අපි බණ අහන්නට ඕනේ ධර්මය අහද්දී හොඳට හිත යොමු කරගෙන. කරුණු පහක් තියෙනවා. පළවෙනි එක තමයි බණ ඇසීමේ අප්‍රමාණ ආසාවකින් බණ අහන. ඒකට ධර්මයේ කියන සුසුසති. බණ ඇසීමේ ආසාවක් තියෙනට ඕන. දෙවන කාරණේ සෝතං ඕදාති. හොඳට කන් යොමු කරගෙන මේ බණ ටික අහන්න දක්ෂ වෙන්න. ඊළඟට ධර්මය අහනකොට ඔබේ හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්නවා. වටහා ගන්නවා. අවබෝධ කරගන්නවා. මගේ ජීවිතේට මම ධර්මයේ ගලප ගන්නවා. එවැනි අදිෂ්ඨානයක් ඇති කරගෙන බණ අහන්න. දැන් කරුණු තුනයි. බණ අහන කෙනෙකුට බණ ඇසීමේ ආසාව, හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ ඇසීම, මම මේ ධර්මයේ තේරුම් ගන්නවා, අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් බණ ඇසීම. ඊළඟට අත්හං ගන්නාති අර්ථ ග්‍රහණය කරගන්නට ඕන. වැදගත් ධර්ම කාරණා මතක තියාගන්න දක්ෂ වෙන්න. පස්වෙනි එක තමයි ඔබ බණ අහනකොට කවදා බණ ඇහුවා ඒ ධර්ම ශ්‍රවණය ඔබට නිවන් දොරටුවක් වෙන්න නම් අනත්තං විච්ඡති අනවශ්‍ය දේවල් සියල්ල හිතෙන් බැහැර කරන්නට ඕන. ඔය කරුණු පහ ඔබ තුළ පිහිටවාගෙන බණ අහන්න පුළුවන් නම් ධර්ම ශ්‍රවණය ඔබට නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. එහෙමනම් බණ ඇසීම කියන්නේ අපිට ධර්මය අවබෝධ කරගන්න තියෙන එක මාර්ගයක්. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බණ කීමත් නිවන් දොරටුවක්. බණ අහනවා වගේමයි ධර්ම දේශනාවත් නිවන් දොරටුවක්. දැන් අපි ධර්ම දේශනා කරනකොට ධර්ම කාරණා නුවණින් විමසනවා, ගලපනවා, යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. ඒකට ධර්මයේ නුවණින් විමසමින් ධර්මයේ දේශනා කරද්දී ධර්ම දේශනාව තුළ ධර්ම අවබෝධයට හිත නැඹුරු වෙනවා. බුද්ධ දේශනාවල තියෙනවා බණ කියද්දී නිවන් දැකපු අය ගැන තියෙනවා. දැන් අපේ රටේ ඔබ අහලා ඇති මල්ලියදේව කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියා. අහලා තියෙනවා. මේ මල්ලියදේව මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙන්නේ බණ කියන්නේ. විශාල පිරිසකට පොයි දවසක ඉස්සර මේ පැය බණ නෙමෙයි තිබිලා තියෙන්නේ. තුන්යම් රාත්‍රී ධර්ම දේශනා. පැය බණ පටන් ගත්තාම උදේ අරුණෝදි වැටෙනකම්ම එළි වෙනකම්ම බණ කියනවා. එදා මල්ලියදේව ස්වාමීන් වහන්සේ රහත් වෙලා හිටියේ නෑ ඒකට. එදා බොහෝ පිරිසකට ධර්ම දේශනාවක් කරන්න ආරම්භ කරා. එදා බණ කියාගෙන යද්දී ධර්මාසනයේදීම හිත එකඟ වුණා. බණ කියද්දී ධර්මාසනයේ බණ කියද්දීමයි රහත් වුනේ. ඒක රහස්‍ය පෙන්නනවා ධර්ම සම්මර්ෂණයේ නිවන් දොරටුව. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ හැම මොහොතේම හැම වෙලාවෙම ධර්මයට අනුව නුවණින් විමසන්න. ඔබ කුටුවක වාඩි වෙලා හිටියා. අපි හිතමු බස් එකේ යනවා. ඔබ බස් එකේ වාඩි වෙලා යන ගමන් ඔබට හිතන්න පුළුවන් මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි. මේ ආයතන හය මුල් කරගෙන පංච උපාදානස්කන්ධ හැදෙන්නේ මෙහෙමයි. හේතුඵල වශයෙන්, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්,
ඔබ විමස යනවා. බස් එකේ යන අය දකින්නේ මෙයා බලාගෙන යනවා මොනවා හරි කල්පනා කර යනවා කියලා විතරයි. හැබැයි ඔබට ධර්ම මානසිකාරයේ තියෙන්න පුළුවන්. හැම මොහොතේම හැම වෙලාවෙම ධර්ම මානසිකාරයේ තියෙනවා නම් ඒ ධර්ම මානසිකාරය තුළ ධර්මාවබෝධයට හිතක් නැඹුරු වෙනවා. දැන් ක්‍රම තුනයි. බණ ඇසීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සම්මර්ෂණය. නිවන් දොරටු. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ධර්මාවබෝධයක් අරමුණු කරගෙන ධර්මාවබෝධයට උපකාර වෙන ගැඹුරු ධර්ම කාරණා අපි සාකච්ඡා කරනවා. මේ ධර්ම සාකච්ඡාව කියන්නේ නිවන් දොරටුවක්. ධර්මය අවබෝධ කරගන්න තියෙන මාර්ගය. ඒ නිසා ගැඹුරු කාරණා ජීවිත අවබෝධයට ධර්මාවබෝධයට උපකාර කාරණා අපි හොඳට නුවණින් විමසමින් සාකච්ඡා කරනවා නම් ඒ තුල ධර්මාවබෝධයට හිතක් වැඩෙනවා. ඊළඟ කාරණේ තමයි ධර්ම සංචාරණය. දැන් අපි පිළිත් කියනවානේ. හැබැයි අද අපි පිළිත් කියනකොට ඔය පොත බලාගෙන කියවගෙන යනවා. අර්ථ විමසනවාද? අර්ථ විමසීමක් කරන්නේ නැහැ. අර්ථ විමසමින් යෝනිසෝ මානසිකාරී යෙදෙනින් අපිට සත්‍යයනය කරන්න පුළුවන් නම් ඒ ධර්ම සත්‍යයනය තුල ධර්මාවබෝධයට හිතක් නැඹුරු වෙනවා. දැන් ක්‍රම පහයි. හයවෙනි එක තමයි භාවනාව නිවන් දොරටුව. අපි දැස් පියාගෙන භාවනාවට වාඩි වෙලා හිත එකඟ කරගෙන ධර්මයේ නුවණින් විමසන්නත් පුළුවන්. ඒ තුල යෝනිසෝ මානසිකාරයෙන්මයි ධර්මයේ විමසන්නේ. එතකොට හිත වැඩෙනවා. එතකොට බලන්න භාවනාවක් නිවන් දොරටුවක්, බණ ඇසීමක් නිවන් දොරටුවක්, ධර්ම දේශනා කිරීමක් නිවන් දොරටුවක්, ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක්, ධර්ම සම්මර්ෂණය නිවන් දොරටුවක්. හැබැයි බොහෝ වෙලාවට අපි හිතන්නේ මේක භාවනාවෙන්ම විතරයි. භාවනා කරන්න නැතුණම් ඕක කරගන්න බෑ. භාවනා කරන්න නැතුණම් නිවන් දකින්න බෑ. කොහොම කීයේ ඉන්න ගියාම සමහර කරන භාවනාවකුත් නැහැ. භාවනාවෙන් කිපීම. එතකොට වෙන්නේ අනිත් නිවන් දොරටු ටික මගහැරිලා යනවා. ඒ නිසා පින්වතුනි අපේ හිතක් ධර්මාවබෝධයට පුරුදු කරන්න නම් නිතර බණ අහන්න පුරුදු වෙන්න. දැන් අද බොහොම වාසනාවන්තයි මේ කාටදී. දැන් හිතන්න මේක අවුරුදු 20කට විතර එහා මතකයක් තියෙන ඔබට මේ රටේම ඔබ ජීවත් වුණා. ඔබට මෙහෙම බණ අහන්න තිබ්බද ඉස්සර පොයි දවසක විතරයි ඔය හදිේ ගුවන් විදුලියක රැට බණක් ගියේ. දැන් අද පැය 24ම බණ. දැන් මේ බෞද්ධ නාලිකාව ගුවන් විදුලියකුත් තියෙනවා, රූපවාහිනියකුත් තියෙනවා. පැය 24ම බණ යනවා. ඉස්සර ඔබ බණ අහන්න තිබ්බද? නෑ. අද පොයි දවසකට රූපවාහිනියක් කොහෙද කරකවුවත් හැම එකේම බණක් නැද්ද? හැම නාලිකාවෙම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා තියෙනවා. ඊළඟට අද අපිට බණ පොත් තියෙනවා. කැසට්ද, CD ද, සංග්‍රහද, ත්‍රිපිටක පොත් ගෙවල් වලක් තියෙනවාද? ඉස්සර වුණ තිබ්බේ නැහැ. ඔබ බලන්න මීට අවුරුදු ගානකට පෙර ඔබ ආච්චිලා සීලා ගැන හිතන්න. ඉස්සර මිනිස්සු බණ හැටියට දැනගෙන හිටියේ මොනවද වැඩිපුර? ඒ කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ කතන්දර ටික තමයි. කොළේ කැලේුණාට අතර වුණේ බ්‍රහ්මදත්ත රජාණන් තමයි. ඇයි? කියවන්න පොතක් නැහැ. මිනිස්සුන්ගේ අතේ තිබුණේ පොත් දෙකයි. පිරිවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ බොහොම ගෞරවයි. දැන් අපි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේ ජාතක පොත් වහන්සේ, පිරිවානා පොත් වහන්සේ මිනිස්සුන්ට තිබුණේ පොත් දෙක විතරයි කියවන්න. පරවන පන්සල් වල, රජමහා විහාර වල තමයි පුස්කොළ පොත්, ත්‍රිපිටක පොත්, ඒ පොත් කීපයක් හරි තිබුණේ. අද වෙනකොට මුළු ත්‍රිපිටකයේම සරලව පරිවර්තනය වෙලා. අද මොකද පොත්පත් ගෙවල් වල තියෙනවා ත්‍රිපිටක පොත්. ඒ නිසා මේ අවුරුදු 10කට 15කට එහා මිය පරලොව ගිය
ඔබේ දෙමව්පියන්ට ඥාතීන්ට මේ වාසනාව අහිමි වුණා ඉතින්. හැබැයි ඔබට දැන් නිතර බණ ඇහෙන කාලයක්. ඒ නිසා පින්වතුනි දවසකට එක බණක් දෙකක් හරි අහන්න. අපිට පැය 24න් බණ අහගෙන ඉන්න බැරි වෙයි. එක බණක් දෙකක් අහන්න බැන්නේ. උවමනාව තියෙනවා නම් දවසකට පැයක් දෙකක් හරි වාඩි වෙලා බණක් අහන්න පුළුවන්. එහෙම බණ අහන්න පුරුදු වෙන්න. කාලයක් යනකොට ඔබට තේරෙන්නේ ඔබට විශාල දහම් දැනුමක් ඇති වෙනවා. ඒ නිසා බණ ඇසීම නිවන් දොරටුවක්. දවස ගානේ බණ අහන්න පුරුදු වෙන්න. ඊළඟට ඔබ අහපු ධර්මයේ කාට හරි කියලා දෙන්න. ඔබට පුළුවන් ගෙදර අය හරි එකතු කරගෙන. ගෙදර දෙන තුන් දෙනා හරි එකතු කරගෙන අද මම මෙහිම බණක් ඇහුවා. මෙන්න මේ වගේ කාරණා දැනගත්තා. මතක තියාගත්ත ධර්මයේ කෙනෙකුට කියලා දෙන්න. ඒ කියලා දෙනකොට ධර්මයේ නුවණින් අපි විමස කියලා දෙන්නේ. ඊළඟට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. සත්පුරුෂයෝ ඉන්නවා. ධර්මයේ කැමැති අය ජීවිතේ මොන ගහනවා. ඒ අය එකතු කරගෙන ධර්ම සාකච්ඡා කරා. හැම මොහොතේම හැම වෙලාවෙම ධර්මයේ නුවණින් විමසන්න. ධර්ම සම්භාෂණයක යෙදෙන්නේ. ඔබ ඉතර පිළිත් කිව්වා ආරත විමසමින් සත්‍යයනා කරා. විවේකයක් ලැබිච්ච ගමන් භාවනා කරන්න. ඔය ක්‍රම හයම අපි පුරුදු කරනවා නම් ඉක්මනින්ම අපේ හිත ධර්ම අවබෝධයෙන් නැඹුරු කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඔබට ආශිර්වාද කරනවා මේ පින්වත් සියලු දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ නිවන් දොරටු හය ඔස්සේම දියුණු කරගෙන ධර්මාවබෝධයෙන් නැඹුරු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි අද අපි චුට්ටක් විමසලා බලමු අපි මේ ජීවත් වෙන සංසාර ගමන මොනතරම් භයානක සසර ගමනකද අපි මේ යන්නේ. පින්තුනි අපි හිතමු අපේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා කියලා. හැබැයි ආයෙමත් මේ 10 දෙනා ඔය විදිහටම අපේ සංසාරේ හම්බෙන්නේ. එහෙම දෙයක් නැහැ. ගබ්බමීකේ උපජ්ජන්ති. සමහරු මරණින් මත්තේ කොහේම මව් කුසකට ඇදෙනවා. මිනිස් ලෝකෙ විතරක් නෙමෙයි මව් කුසින් උපදින්නේ. තිරිසන් සත්තු උපදින. කර්මානුරූපීව මව් කුසකට කෙනෙක් ඇදෙන්න පුළුවන්. නිරයන් පාපකම් විනෝ. අපේ පවුලේ පව් කරගත්ත කීප දෙනෙක් හිටියොත් මරණින් මත්තේ අපාය වලට ඇදෙනවා. සතර අපායෙන් කොහේම අපායකට වැටෙනවා. සම්දන් සුගතිනෝ යන්ති. ඒ පවුලේම සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු අය මරණින් මත්තේ සුගතිය යනවා. පරිනිබ්බන්ති අනාසව. කෙලෙසුන්ගේ මිදිච්ච අය විතරක් පිරිනිවන් පාන. එතකොට කෙලෙස් සහිතව සංසාරේ යන කෙනා කොහෙද කැරකිලා යයිද කොහේ උපදීද අපි මේ යන්නේ සතර අපායේ මහදුර කරගත් සංසාර ගමන. ඔන්න බලන්න අපි යන සංසාර ගමනේ භයානක කරන. අනුරාධපුර යුගයේ අටුවා කතාවක් තියෙනවා මේ වගේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටියේ කාලේ අනුරාධපුරයේ එක එක ගම් වල වෙච්ච සිදුවීම්. ඒවා කියනවා අනුරාධපුර අට කතා කියලා තියෙනවා. එක සිදුවීමක් තියෙනවා එදා අනුරාධපුරයේ හිටිය කෙනා පවුලේ 5 දෙනෙක් ගමක. 5 දෙනා තමයි අම්මයි තාත්තයි අයියා වැඩිමහල් කෙනා. ඊළඟට නංගි මල්ලි කී දෙනෙක්ද? 5 දෙනෙක්. ඔන්න බලන්න ජීවිත ගෙවෙන හැටි. තාත්තයි අයියයි මල්ලි පිරිමි 3 දෙනාම උදේ පාන්දර හේනට යනවා. කුඹුර කොටනවා, හේන කොටනවා, පැය වටිනවා. ඕක තමයි ජීවිතේ. මේ පළාතේ පරිපූර්ණ එහෙම නෙමෙයි. කුඹුර කරනවා, හේන කොටනවා, පැය වටිනවා. ඕක තමයි ජීවිතේ. එදා මේ තාත්තයි අයියයි මල්ලි 3 දෙනාම කුඹුරත් එක්ක හේනත් එක්ක තමයි මුළු ජීවිතේම ඔට්ටු වෙවි හිටියේ. අම්මගේ ජීවිතේ කුස්සිය. උයනවා. වරන් හොදනවා, ආයෙ උයනවා, ආයෙ වරන් හොදනවා. අතු ගන්නවා, සුද්ධ කරනවා. ගේ වටේ ඇවිදිනවා, පිළිකන්න වටේ ඇවිදිනවා. ඕක තමයි ජීවිතේ. නංගි තරුණ වයසේ හැබැයි අම්මට උදව් කර කර හිටියා. ඔහොම ඉන්නකොට
දවසක් අයියා අර වඩා කරපු එළවලු ටිකක් කලින් ගියාගෙන අනුරාධපුර නගරයට ගියා. පාරේ ඇවිල්ගෙන යනවා මේ ටික විකුණ ගන්න. මෙහෙම යනකොට එදා මහමෙවුනා වූ විශාල පිරිසක් එකතු වෙලා මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහනවා. අර සෙනගාතරේ ගිහිල්ලා වාඩි වෙලා බණ ඇහුවා. එදා දේශනාව අහලා අවසන් වෙනකොට සංසාර බයක් ඇති වුණා. අපාය බයක් ඇති වුණා. එහෙම ගිහිල්ලා වැඳලා කිව්වා මේ ස්වාමීනි මේ සසර බොහොම භයානකයි. මාව පැවිදි කරගන්න. මට ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා. මිහිඳු මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. උන්වහන්සේ පැවිදි වෙලා මිහින්තලේ ගල්ලෙනක තමයි වැඩ ඉඳලා තියෙන්නේ. උන්වහන්සේ අවුරුදු 3-4ක් ඇතුළත පුදුම වීරියෙන් භාවනා වඩලා සියලු කෙලෙසුන්ගේ මිදලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් කවුද පවුලේ රහත් උනේ? අයියා. හැබැයි පවුලේ තමන්ගේ දරුවෙක් රහත් වුණා කියලා අම්මා තාත්තටවත් සහෝදරයන්ටවත් වගේ වරක් නැහැ. අර පරණ ජීවිතේම ගත කර හිටියා. ඔහොම කාලයක් යනකොට තාත්තා මැරෙනවා. මේ දේශනාවේ තියෙනවා අර හේනෙම ඌරෙක් වෙලා හේනට එනවා කියන. දැන් එන්නේ හේන මොකද කරන්නේ? අර වදා කරපු ඔක්කොම විනාශ කර යනවා ඌරා. ජීවත් වෙලා ඉන්නකම් වදා කරා පැලවැක්ක සත්තුන්ගෙන් ආරක්ෂා කරා. දැන් මැරිලා ඌරෙක් වෙලා අර හේනම විනාශ කර යනවා ඌරා ඇවිල්ලා. මේ දේශනාවේ තියෙනවා කාලයක් යනකොට අම්මා මැරෙනවා. කුස්සියේ බැලුවත් වහලේ දිහා බැලුවත් නිතර ගෙදරට ඇදී එනවා ගැරඬි දෙනා. ජීවත් වෙලා ඉන්නකම් ඇලුම් කරේ කුස්සියට ගෙට. ගැරඬි දෙනක් වෙලා ගෙදරටම ඇදී එනවා කියන. ඔයාලටේ අර පුංචි වයසේදීම නංගි හදිසියෙම අසනීපයක් හැදිලා පපුවේ අමාරුවක් හැදිලා රෑ මැරුණා. ගෙවිලියක් වෙලා ඉපදුනා කියලා තියෙනවා. ගේකිරියක් කියලා හිතමු. ඔන්න බලන්න කර්මයේ එක දෙකක් ගැළපීලා යන හැටි. දැන් පවුලේ ඉතිරි උනේ මල්ලි විතරයි. දවසක් අර ගේකිරි පියාඹගෙන ඇවිල්ලා වහලේ වැහුවා විතරයි. වහලේ උඩේ තියලා හිටපු ගැරඬි දෙන අල්ලගෙන ගිහිල්ලා. එදා ගැරඬි දෙන වාත්තේ ඇදිලා යනකොට හවස ඌරට ආවුණා. ඌරා මොකද කරේ? ගැරඬි දෙන මරාගෙන ගිහිල්ලා. දැන් මේ මල්ලි කාලයක් ඌරා මරන්න උපක්‍රම හොයනවා. බොරු වලවල් කපනවා, මඩු ගහනවා. එදා කර්මානුරූපීව ඌරා වලට වැඩිච්ච දවස. උදේ පාන්දර හේනට යනකොට ඌරා ඉන්නවා හේනේ. වලි වැටිලා ඉන්නවා. පුදුම සතුටක් ඇති වුණා. බෙල්ලට තොණ්ඩුවක් දාලා ඇදලා අරගෙන හිල කරලා පොළොටින් ගහලා ඌරාව මැරුවා. දැන් මරපු ඌරා කකුල් දෙකෙන් ඇදගෙන ගෙදරට අරගෙන එනවා. එන ගමන් හිත එනවා සතියකට විතර ඇති. බොහොම අමාරුවෙන් අල්ලගත්තා. එදා උදේ පාන්දර අර මහරහතන් වහන්සේ භාවනා කරනකොට දිවසින් දැක්ක මේ සිදුවීම. වෙනද පාත්‍රය අරගෙන ගෙවල් ළඟට ගමට පින්ඳ පාත්‍රය වඩින මේ මහරහතන් වහන්සේ දා පාත්‍රය අරන් තමන්ගේම ගමට ගෙදරට වැඩියා. උදේ පාන්දර මේ මල්ලි දකිනවා ඈතින් ස්වාමීන් වහන්සේ නම මේ දිහාවට වඩිනවා. දැන් අර මරපු උරත් ඇදගෙන ඇවිල්ලා මිදුලේ දාලා කල්පනා කර කවුද අයියා කාලෙකට පස්සේ ගෙවල් මතක් වෙලා තියෙන්නේ. අද දවසක් හොඳයිනේ. ඌර්මාස් ටිකක් එක දාන ටික බුද්ධි ගන්න බැරියයි කියලා හිතුවා. ඇයි මේ පින්පව් ගන්න මිනිස්සෙක්ද? නෑ. දැන් අර මහරහතන් වහන්සේ වැඩියට පස්සේ බොහොම ශ්‍රද්ධාවෙන් වැඳා. වැඳාම උන්වහන්සේ අහනවා මල්ලි මේ ඌර මැරුවද ඇහුවා. බොහොම අමාරුවෙන් අයියෝක මරාගත්තේ කිව්වා. දැන් ඉතින් මරලා මොනව කරන්නද? එහෙනම් පිහියක් ගේන්න කිව්වා. පිහිය ගෙනල්ලා ඔය ඌරගේ බඩ පලන්න කිව්වා. දැන් ඌරගේ බඩ පලනකොට බඩ ඇතුලේ ඉන්නවා ගැරඬි දෙන.
ඔය ගැරන්ටි දෙන ආරම් බඩ කන්න බලන්න කියනවා. ගැරන්ටි දෙනකේ බඩ කනනකොට බඩ ඇතුලේ ඉන්නවා අර ගිලපු ගේ කිරි. ඇහුව මල්ලි දන්නවද ඔය කවුද කියලා? දන්නේ නැහැ කියනවා. ඔය ඌර තමයි කියව අපේ නැති වෙච්ච තාත්තා. ඔය ගැරන්ටි දෙන තමයි කියව අපේ අම්මා. ඔය ගේ කිරි කියලා ඉපදුනේ අපේ නංගි කියවා. එහෙම කියනකොටම අනේ අයියේ මාව බේර ගන්න කියලා එහෙම වැඳගෙන බිම ඇදගෙන වැටුණා. එදාම එක්කන් ගෙනිහිල්ලා මහා විහාරයට ගෙනිහිල්ලා පැවිදි කරා කියලා මේ දේශනාවේ තියෙනවා. එතකොට බලන්න එදා අනුරාධපුරේ එක පවුලක විස්තරයක් ඔය. දැන් නිකන් අවංකව හිතුවොත් අපි නොදන්නව වුණාට අපි කවුරුත් ඉපදී යන්නේ ওই වගේ සංසාර ගමනකට නෙවෙයි. එවැනි සසර ගමනට යන්නේ. නිකන් හිතමු බුදුරජාණන් වහන්සේගේ නෑදෑයන් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොටම ශාක්‍ය වාසිකයෝ 60000 විදුඩක රජුව කපලා කොටලා මාරලා දැම්මා. දෙපාරක් බුදුරජාණන් වහන්සේ වළක්වන්න උත්සාහ කරා. එක වතාවක් අහසින් වැඩම කරලා සීනාව යන පාරේ ගහක් යට වැඩ ඉඳලා කරුණ කියලා ආපහු හැරෝලා ඇවිල්ලා. දෙවි වතාවේ කාර්තර 500ක නැගලා යනකොට ශාක්‍ය වාසිකයෝ මරන්න එදා බුදුරජාණන් වහන්සේ ඉරුදි ප්‍රාතිහාරයක් පාලා කාර්තර 500ම ගල් කණාව පිරෙන සැලැස්සුවා. හැබැයි ආයමත් ටික දවසකට පස්සේ විදුඩක රජු සීනාවක් සංවිධානය කරගෙන ශාක්‍ය ජනපදයට පිටත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ බැලුවා ඇයි මගේ ඥාතීන්ට නැවතත් මේ විපතක් කැරකෙන්නේ? පෙර කරපු කර්ම විපාකයක්ද කියලා බලනකොට පෙර සසර අකුසලයක්. තුන්වෙනි පාර බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දීම 60000ක් ශාක්‍ය වංශිකයෝ උන්වහන්සේගේ නෑදෑයෝ ටික කපලා කොටලා මරලා දැම්මා. තමන් රැස් කරගත් කර්ම තමන් කරා යන හැටි. දැන් හිතන්න යසෝදරාව ගැන අහලා තියෙනවනේ. යසෝදරාවගේ පැත්තෙන් හිතන්න. තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතර බුදු කෙනෙක් බවට පත් වුණා. යසෝදරාවගේ කුසල බිහි කරපු දරුවා ශික්ෂාකාමී භික්ෂුන් අතර අග්‍රස්ථානය ලැබුවා. රාහුල මහරහතන් වහන්සේ. හැබැයි තමන්ගේම තාත්තා කවුද? සුප්‍රබුද්ධ රජු පොළොව පලාගෙන අපායට ගියා. තමන්ගේ එකම සහෝදරයා දේවදත්ත පොළොව පලාගෙන අපායට වැටුණා. පොඩි කාලේ ඉඳන් අයියි නංගී කියන්නේ මල්ලියේ කියන්නේ සෙල්ලම් කර ඉන්නේ නැතිනේ. තාත්තා බොහොම ආදරෙන් වඩාගෙන ඉන්නේ නැති මාළිගාවේ දුව. හැබැයි තමන්ගේ තාත්තයි සහෝදරයයි දෙන්නම පොළොව පලාගෙන අපායට. පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලේම කීප දෙනෙක් අපායට වැටිලා යනවා. අපි යන්නේ එවැනි සංසාර ගමනක. ඒ නිසා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. අපේ ජීවිත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සතර අපායේ මහ ගෙදර වගේ කියලා. ඒකට හේතුව මෙහිමයි. දැන් ඔබට බණ අහන්න බණ ඉවර වෙච්ච ගමන් කොහොමද යන්නේ? ගෙදර. කඩේට යන බඩු ටිකක් ගන්න. බඩු මාල ගත්ත ගමන් යන්නේ ගෙදර. රස්සාවට ගියා. හවස් වෙනකොට ආපහු යන්නේ ගෙදර. ඒ වගේ නෑදෑ ගෙදරට ගියා දවසක් ඉඳි දෙකක් ඉන්නේ. ආයි ගෙදර යනව නේද? ඒ වගේ තමයි කියනවා සංසාරික සත්‍යයට සතර ආකාරය කියන්නේ මහ ගෙදර වගේ. වැඩිපුරම ඇදෙන්නේ හිත නැඹුරු වෙලා තියෙන අපාය පැත්තට. ඒකට හේතුව අපි මේ සසර ඉපදී යන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත් හිතක් අපිට තියෙනවා. අපිට කුසල මූලයන්ගෙන් හටගත් හිතක් නිසා සසර යනවා නෙමෙයි. අපි සංසාරේ ඉපදී යන්නේම අකුසල මූලයන්ගෙන් හටගත් විඥානයක් එක්ක. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත් හිත හැම වෙලාවෙම නැඹුරු වෙලා තියෙන කොහෙද? අකුසලයේ. හිත අභ්‍යන්තරයේ තියෙනවා රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය.
අලු යට ගිනි පොකුරු වගේ හිත ඇතුලේ තියෙන. රූපයක් දැක්ක ගමන් කෙලෙස් සහිත අලු යට ගිනි පොකුරු මතුවෙනවා වගේ රාගය මතුවලා එනවා. ද්වේෂය ඇති වෙන අරමුණක් යොමු වෙච්ච ගමන් සැනින් ද්වේෂය මතුවලා එනවා. හිත අභ්‍යන්තරේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් තියෙනවා. ඒ නිසා ගඟක් පහළට ගලනවා වගේ අපේ ජීවිතයේ අකුසලයට නැඹුරු වෙලා තියෙන පවතින. දැන් හිතන්න මෙහෙම ගඟක් ගලාගෙන යන පල්ලෙහාට නම් පහළට පීනන්න ලේසි අමාරුද? නිකම්ම ඇදිලා යනවා. පල්ලෙහාට ඇදීගෙන යනවා. ඒ වගේ අකුසල මූලයන්ගේ පිළිදෙපු හිත අකුසලයටම ඇදී යනවා. ඒ නිසා සතර අපායේ මහ විතර වගේ අපායටමයි ඇදෙන්නේ. හැබැයි අපායට ඇදෙන හිත ධර්මයේ පැත්තට හරවන්න, සුගතියට හරවන්න, ධර්මාවබෝධයට යොමු කරගන්න නම් උඩුගම් බලා යනවා වගේ ගමන. ඒකයි කියන්නේ පටිසෝතගාමී. දිය පහර කපාගෙන උඩට යන්න නම් වීර්යයක් තියෙන්න ඕනේ. ඒකට කියනවා ආකාරي. කෙලෙස් තවන වීර්ය. සම්පජානෝ නුවණක් තියෙන්න ඕනේ. හැම වෙලාවෙම අපි යමක් කරනකොට හිතන්න ඕනේ මේක කුසල්ද අකුසල්ද? හොඳද නරකද? ධර්මයේ එකඟද නැද්ද? මම මේ දේ කරොත් මට හානියක් වෙයිද? මේක අකුසලයක්ද? සසර මොන වගේ විපාක ලැබෙනවද? නුවණින් හිතලා ධර්මයට අනුකූලව විමසලා බලන්න නුවණ තියෙන්න ඕනේ. ඒකට කියනවා සම්පජාන. කෙලෙස් තවන වීර්යය තියෙන්නත් ඕනේ, නුවණ තියෙන්නත් ඕනේ. ඊළඟට හොඳ සිහියක් පවත්ව ගන්න ඕනේ. ඔන්න ඔය කරුණු තුනෙන් තමයි අකුසලයට ඇදෙන හිත කුසලයට හරවන්න තියෙන්නේ. ඒකට අපි කියනවා ආතාපි සම්පජානෝ සතිම. වීර්ය, සිහිය, නුවණ. අන්නේ කරුණු තුන යොදාගත්තොත් අපායට නැඹුරු වෙච්ච හිත ධර්මාවබෝධයට හරවන්න පුළුවන්. ඊළඟට පින්තුනේ දැන් අපි හිතමු මෙහෙම. දැන් මේ බණහන හැමෝම ඔබේ ජීවිතේ අඬපු නැති මිනිස්සු ඉන්නවද මෙතන? අඬපු නැති අය ඉන්නවද? කවදාවත් අඬපු නැති අය ඉන්නවද? දුකක් හිතේ නැති කෙනෙක් ඉන්නවද? අපි ඉපදුනා නම් ජාතිපච්චය ජරා මරණ ශෝක අඬනවා. ඒක ආර්ය සත්‍යය. පරිදේව නංගොත් කිය අඬනවා. කොච්චර ඔළුවට ගහලා පපුවට ගහන්න ලැද්ද? ශෝක පරිදේව දුක් විඳිනවා. දෝමනස් මානසික මූලනවා අපි. උපායාස කොච්චර අපිට අහිමි වෙච්ච දේවල් හිත දුක් විඳ ජීවිතේ එක දවසක් හිනාවුනොත් දවස් ගාණක් අඬනවා. දැන් අපි හිතුවට මේ ජීවිතේ නිකන් අපිට සැපක් වගේ පෙවුනට අපි ඉන්නේ දුකක් තුල. ඒ දුක අපිට වැටෙනවා අවිද්‍යාව නිසා දුක වැහිලා. දැන් හිතන්න මෙහෙම ඉපදීම සැපක්ද දුකක්ද? ජාතිපි දුක්ඛ. ඉපදීම දුක. ජරාවටපත් වෙන දුකද සැපද? දුක. ජරාපි දුක්ඛ. ව්‍යාධිපි දුක්ඛ. දුකද සැපද? දුක. දැන් වයසට යන අය වයසට ගිහිල්ලා එක්තැන් වෙලා එක තැන මල මුට්ට කරගෙන අහෝ සැපක් මේ තරම් සමීපයක් තියනවා කී ඉන්නව දැකලා තියෙනවද? නෑ. ලෙඩ දුක් හැදිලා ඉස්පිරිතාලවල මැරෙන්න පණ අදිනකොට කොච්චර සමීපයක්ද? අහෝ සැපක් කීකිට පණ යන්නේ නෑ. එතකොට ඉපදුනා නම් වයසට යනවා, ඉපදුනා නම් ලෙඩ වෙනවා. ඒක අපිට බෝධි පූජාවක් කියලා නවත්තන්න පුළුවන්. ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්. වයසට යන එක නවත්ත ගන්න පුළුවන්. බෑ. ඉපදුනා නම් අපි මැරෙනවා. ඒකාන්තයෙන් මැරෙනවා. නත්ති ජාත සමරණ. උපන්නා වූ සත්වයකට නොමැරී ඉන්න ක්‍රමයක් නැහැ කියේ. මැරෙන්න යනකොට පුළුවන් බෝධි පූජාවක් කියලා නවත්තන්න බෑ. අපි වරද්ද ගන්න ඔය වගේ තැන් වලින්. දැන් අපි හිතමු අපිට කරදර වෙනකොට අපිට දුක් ගැහැට එනකොට ප්‍රශ්න එනකොට අපේ කෙනෙක් පවුලේ අපිට අහිමි වෙනකොට අපිට හිතෙන්න ඕනේ මේක තමයි ආර්ය සත්‍යය. මේක තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය.
ඉපදුනා නම් පිය විප්‍රයෝග දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒක ආර්ය සත්‍යය. ඒක අපිට වෙනස් කරන්න බෑ. අප්පියෙහි සංපයෝග දුක්ඛෝ ඉපදුනා නම් ජීවත් වෙලා ඉන්න තාක්කල් හතුරු මුණ ගැහෙනවා. තරහකාරී මුණ ගැහෙනවා. දැන් ඔබ හිතන්න ඔබට හතුරු නැද්ද? ඉන්නවද නැද්ද? හැමෝටම හතුරු ඇති. hina වුණොත් ඒ හතුරු හැදෙනවා. ඒක තමයි සසරේ හැටි. අපි කොච්චර හොඳට හිටියා. දැන් මේ බීමෝලක් නේ. එතකොට ඔබතුමාට තෝරන තරම් හතුරු ඇති. මේ පවත්වගෙන යන අය. හැමෝටම හතුරු ඉන්නවා. අපේ බෝසතාණන් වහන්සේට අර සේරි වාණිජ කතාව අහලා තියෙනවනේ. දේවදත්ත වෛර කරන්න පටන් ගත්තේ උන්වහන්සේ සාධාරණ විලඳාමක් කරපු නිසා නේද? අර වන්තැලියට අසාධාරණ මිලක් කියලා ගන්න හදපු වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ තමයි ඉලා සාධාරණ මිලක් කියලා සාධාරණ විලඳාමක් කරේ. ඒකවල සාධාරණ විලඳාම වෛර බැඳේ කවුද? අසාධාරණ විලඳ සාප කරා. මං සසරේ මුකෙන් පලි ගන්නවා. උපෝපං ආර්ථ මං පස්සේ නැවිලා පලි ගන්නවා. අපේ බෝසතාණන් වහන්සේ කොච්චර මෛත්‍රිය පාරමිතාවක් හැටියට වඩාගෙන ආවා. ඒ හතුර පස්සෙන් ආවා. බුදු වෙච්ච ආත්මේ ගල් පෙරළුවා. දුනු ආණ්ඩුව වල මරන්න හැදුවා. එතකොට අලි කුලප්පු කරලා එවුවා. එතකොට බලන්න මේ හතුර හැදිච්ච හැටිනේ. ඒ වගේ අපි සීල් රකින්නවට වෛර කරන දුස්සීලෝ ඉන්න පුළුවන්. අවුලේ වුණත් ඉන්න පුළුවන්. බණ භාවනා කරනවට වෛර කරන භාවනා කරගන්න බැරි අය ඉන්නවා. යාළ භාවනා කරන අයට තරහයි. ඒ වගේ අපි හොඳට ජීවත් වෙනවට සීල් රකින්නවට බුදුන් අදිනවට ධර්මයේ හැසිරෙනවට වෛර කරන මිනිස්සුත් ඉන්නවා. අද අපි ජීවත් වෙන්නේ එවැනි අකුසල් බලවත් වෙච්ච ලෝකයක. ඒ නිසා මතක තියාගන්න අපි ජීවත් වෙලා ඉන්න තාක්කල් අප්පියෙහි සංපයෝග දුක්ඛෝ අප්‍රිය පුද්ගලයන් එක්ක ජීවත් වෙන්න වෙනවා. පියෙහි විප්‍රයෝග දුක්ඛෝ ප්‍රියයන්ගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ ප්‍රශ්න ගැටලු එනකොට ධර්මයේ ගන්න කෙනා තේරුම් ගන්න ඕන මේක තමයි ජීවිතේ. මේක තමයි සංසාරේ. ඒකට අපිට ප්‍රශ්න ගැටලු එනකොට අපි ධර්මයේ කරානේ යන්න දක්ෂ වෙනවා නම් අන්න යා තමයි ධර්මය අල්ලන කෙනා. දැන් හිතමු මෙහෙම. දැන් ඔබ හිතන්න පටාචාරා ගැන අහලා තියෙනව නේද? පටාචාරා කතාවක් අහලා ඉන්නේ. අපි පටාචාරා ගැන අහන්නේ කොහොමද? හැඟීම් බර වෙලා. කියන කොටත් ඇදෙනවා. අර සාර්ථකය දාස්තර කරපු හැටි දරුවෝ ගඟේ ගහගෙන ගිය හැටි. අනේ පටාචාරාවට එහෙම වුණාද කියලා දුක් වෙනවනේ. මෙහෙම හිතුවොත් එදා පටාචාරාවට ගිය ස්වාමියාට සර්පයා දෂ්ට නොකරා නම් දරුවෝ දෙන්න ගඟේ ගහගෙන නොගියා නම් එක දරුවෙක් ගඟේ ගහගෙන ගියා අනිත් දරුවා උකුස්සෙන් දැහැගෙන ගියා. ඔය අනතුරක් නොවුණා නම් ගමට එනකොට අම්මා තාත්තා මැරිලා සොහොනේ දැවෙනවා. එක පිට හේනගෙඩි පාත් වෙනවා වගේ කරදර ගොඩක් නේ. ඔය කරදර ඉඳා නොවුණා නම් අදත් පටාචාර දරුවෝ හදහද සසර යනවද නැද්ද? අදත් යනවා. ධර්මාවබෝධයට පාර පෙන්නුවේ අර විපත්. ඊට පස්සේ තමයි පිස්සුවෙන් වගේ දුවගෙන ආවේ බුදුහාමුදුරු ළඟට. ඊළඟට ඔබ දන්නවා තිසාගෝතමිය නහර දෙන්නේ. තමන්ගේ එකම දරුවා බොහෝම දරු සිනහසෙන් හිටියේ මේ අම්මා. එකම දරුවා පුංචි පුතා තුරුල් කරගෙන ඉවිලකට තේරුණා දරුවා සීතල වෙලා. හුස්ම වැටෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. දරුවා තුරුල් කරගෙන දුවගෙන ගියා වෛද්‍යවරයෙක් ළඟට. දොස්තර කිව්වා ඔය ළමයා මැරිලා විසි කරන්න. සොහොනකට ගිහින් දාන්න කියලා. දොස්තරට දැන දරුවා දීවා. තවත් වෛද්‍යවරයෙක් ළඟට ගියා. ඒ වෛද්‍යවරයා කිව්වා මේ දරුවා මැරිලා. අමු සොහොනකට දාන්න. ওই දරුවා මැරිලා. ඒ දොස්තරට දැන තවත් කෙනෙක් ළඟට ගියා. ඔහුම
දුවලා අන්තිමට කෙනෙක් කවුරු කිව්වත් පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට දරුවෝ උස්සගෙන දුවගෙන ආවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙලින්ම කිව්වා අපි කියන්නේ ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ. එහෙම කියලා ඉන්නවනේ. බෙල්ල ගියා ඇත්ත කියනවා. එහෙමයි ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ ආපු ගමන් කිව්වා ওই දරුවා මැරිලා. ගිහින් සෝහනට දාලා බණහන්න වාඩි වෙන්න කිව්වා. එහෙනම් දුවනවා බුදුරජාණන් වහන්සේලා බැල බැල යනවා. බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලී වුණා. ওই දරුවා සනීප කරගන්න පුළුවන්. බේතක් තියෙනවා අබ ටිකක් හොයන් එන්න කිව්වා. පුදුම සතුටක් ඇති වුණා. සිරිපතුල් දෙක ළඟ දරුවා තියලා දුවන්න ලෑස්ති වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා දරුවත් අරගෙන යන්න. හැබැයි අබ අහුරක් ගේන්න නොමල ගේකින් අබ ටිකක් ගේන්න කියලා. කෙමක් වගේ. නොමල ගේකින් අබ ටිකක්. දරුවා වදාගෙන දුවගෙන යනවා. අනේ මගේ ළමයා සනීප කරගන්න අබ ටිකක් දෙන්න කියලා. දුවගෙන ගිහිල්ලා මිනිස්සු අබ අහුරක් ගෙනත් දෙනවා. අබ ටික අතට ගන්න හදනකොටම අහනවා මේ ගෙදර කවුරු හරි මැරුණාද? අන්න මැරිච්ච ලිස්ට් එක තියෙනවා ඊට පස්සේ. අපේ තාත්තත් මැරුණා, බාප්පත් මැරුණා. ඔය වගේම පොඩි දරුවෙක් හිටිය නංගිට ඒ ළමයාත් මැරුණා. අපේ මල්ලි කෙනෙකුත් මැරුණා. සීයක් නැති වුණා පහුගිය කාලේ. අපේ තාත්තිලා දුවනවා. ඊළඟ ගෙදරට යනවා. අනේ මගේ ළමයා සනීප කරගන්න අබ ටිකක් දෙන්න කියලා. අබ ගෙනත් දෙනකොටම අහනවා මේ ගෙදර කවුරු හරි මැරුණාද? අන්න මැරිච්ච පරම්පරාව කියනකොට දුවනවා ඊට පස්සේ. ඔහොම ගෙයින් ගෙට දුවගෙන යනකොට තමන්ටම තේරුණා ඉපදුනා නම් මැරෙනවා. නත්ති ජාත සමරණ. පුංචි කාලෙත් මැරෙනවා. තරුණ වයසෙත් මැරෙනවා. ළමා වයසෙත් මැරෙනවා. මැදි වයසෙත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. එහෙනම් මගේ දරුවට මරණය ඒ විදිහමයි කියලා තේරුණා. තමන්ම ගිහිල්ලා අමු සොහනට ළමයාගේ මලකඳ විසි කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා ස්වාමීනි මට ධර්මයේ වැටුණා. මට නිවන් මාර්ග පෙන්නලා දෙන්න. පැවිදි වුණා, රහත් වුණා. දැන් හිතන්න තිසා ගෝතමීගේ දරුවා එදා නොමරුණා නම් අදස් කසරි දරුවෝ හද යනවද නැද්ද? ඒ වගේ අපිට එන කරදර විපත සැපතක් කරගන්න දක්ෂ වෙන්න. අපිට කරදර එනකොට හිතන්න මේක තමයි ජීවිතය. ආරි සත්‍යය දැකලා බලන්න. ඉපදීම දුකක්. ඉපදුනා නම් ඒකාන්තයෙන් ජාති දුක්ඛ, ජරා දුක්ඛ, මරණ දුක්ඛ, අපේහි සම්පයෝගෝ දුක්ඛ, පියේහි විපයෝගෝ දුක්ඛ, යම් පිච්ඡානලට සම්පි දුක්ඛ. යමක් කැමැතිද ඒ කැමැති දේවල් අපිට වෙන්නේ ඒවා නොලැබී යනවා. ජීවිත කාලෙම දුක් විඳින්න යන්න වෙනවා. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අඬනවා, වැළපෙනවා, සුසුම් හෙලනවා, හූල්ලනවා, මැරෙනකන් දුක් විඳින්න ඉන්නේ. ඒ නිසා මේක තමයි ආර්ය සත්‍ය. මේ දුක නිසා තමයි බුදුරෝ පහළ වෙලා පෙන්නලා දෙන්නේ. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සමීප කරගන්න වෙහෙසෙනවා වගේ මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. දැන් ඔබ මේ බණහනකොට හිතෙන්න පුළුවන් ඉතින් ඇත්තද නෙන්න ඔච්චර බණහනකද අපි බණහනකයි එහෙම හිතෙනවා. හැබැයි ආයෙ ටිකකින් ඕවා ඉතින් කොහොම කියවද කොහේ කරන්නද අපිට ඉතින් කොච්චර වැඩ තියෙනවද ඔහොම ඉතින් කරන්න පුළුවන්ද ආයෙ හිතෙනවා. ඇයි ඒක තමයි අවිද්‍යාවෙන් ඇති. අවිද්‍යාව නිසා ප්‍රමාදය ඇති කරන පස්සේ බැරිය හෙට බැරිය බාලවි දෝෂි වගේ එකක් තියෙනවා. අද නොවේ හෙටයි කියලා. ඒක තුල අපි ප්‍රමාද වෙවි යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මේ භයානක සංසාර ගමනේ අනතුර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරය කෙනෙකුට වැටහෙනවා නම් කොයි තරම් වැඩ කටයුතු තිබුණත් එයා ඒ සියල්ල පැත්තට දාලා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනවා වගේ ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ
ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා. ඒ නිසා පින්වතුනි හැම වෙලෙම ඔබ ගැන හිතන්න. මේ ඉන්න විදිහට ජීවත් වෙලා හදිස්සියේ හරි මම මැරුණොත් කොහේ යයිද? අන්න ඔබෙන් අහන්න. ඔබේ කරන සාක්ෂියෙන් විමසන්න. එතකොට ඔබට විශ්වාසයක් නැත්නම් දැන් මැරුණා සුගතියමයි කියලා තමන්ට තමන් ගැන විශ්වාස නැත්නම් තමන්ට අපායෙන් තමන්ට ගැලවෙන්න පුළුවන් කියලා යම් විශ්වාසයක්වත් නැත්නම් ප්‍රමාද වී ඉන්න කෙනෙක්. ඒ නිසා අප්‍රමාදීව කරුණු පහක් පුරුදු කරා. මේවට කියන්නේ සීක බල. කෙටියෙන් මතක තියාගන්න. තුනුරුවන් ගැන ශ්‍රද්ධාව දියුණු කරා. හොඳට සීල් රකින්න. ශ්‍රද්ධා සීල. තුන්වෙනි කාරණේ දහම් දැනුම සුතවත් භාවි නිතර බණහන්. ඊළඟට ත්‍යාග සම්පatti අතහැරීම පුරුදු කරා. නිතර දන් දෙන්න අතහරින්න. ජීවිතේ පින් කරා. පස්වෙනි එක ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. මේවට කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ කරුණ පහ ටික දවස ගානේ තමන් තුළ ඇති කරගන්න. හැමදාම නිදාගන්න ගිහිල්ලා බලන්න අද මගේ ශ්‍රද්ධාව දියුණු වෙන විදිහට මම බුදු ගුණ හිතුවා, ධර්මයේ ගුණ සිහි කරා. ටික වෙලාවක් හරි තුනුරුවන් ගුණ සිහි කරගත්තා. අද මගේ ශික්ෂාපද වලට හානියක් වුණා. හැම වෙලාවෙම විමස බලන්න. සමාදන් වෙච්ච ශික්ෂාපද රකින්න. නිතර බණ අහන්න. දවසකට එක බණක් දෙකක් හරි අහන්න. ඔය විදිහට ඔබ ටිකෙන් ටික ධර්මයට අනුව ජීවත් වෙන්න පටන් ගත්තොත් මාස කීපයක් යනකොට අවුරුද්දක් දෙකක් යනකොට ඔබට තේරෙනවා දැන් මම හොඳට ශ්‍රද්ධාවෙන් දියුණු කෙනෙක්. දැන් මම හොඳට සීල් රකින්න කෙනෙක්. දැන් මට හොඳ දහම් ධර්මයක් තියෙන කෙනෙක්. මම හොඳට පින් කරගන්න කෙනෙක්. මම මෙච්චර පින්කම් කරගත්තා කියලා තමන් කරපු පින් නිතර සිහි කරා. ඊළඟට ප්‍රඥාවට උපකාර වෙන ආකාරයට යෝනිසෝ මනසිකාරී දෙන්න පුරුදු වෙන්න. හැම වෙලෙම මේ ආයතන 6 ගැන, පංච උපාදානස්කන්ධය ගැන, පටිච්චසමුපාදය ගැන නුවණින් විමස බලන්න. ඒ විදිහට ඔබ ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගත්තොත් ඔබට මේ හුස්ම ටික යන්න පෙර ධර්මයේ කරා යන්න පුළුවන්. එහෙමනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ශරීරයෙන් ශරීර අපිට අහිමි වෙනවා. අපි දන්නේ කවදා කොතන කොයි මොහොතේ අපේ හුස්ම ටික යයි. ඒ නිසා අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට අවසාන වශයෙන් අපිට දේශනා කරේ මොකද්ද? හන්ද දාන වික්‍ර යාමන්ත්‍රයන්. මහණේ අවසාන වශයෙන් නුඹලා අමතන වය ධම්මා සංඛාරා. මේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ හැමදේම හටගෙන පැවතිලා නැති යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදීන සම්පාදේ අප්‍රමාදීව කුසල් වඩන්න කියලා තමයි පිරිනිවන් පෑවේ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරගෙන සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේ අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පිටුතුනි ධර්ම ශ්‍රවණේ දැස් කරගත් සියලු පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාරදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නවා. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයි මේ පින්වත් හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් බැදම කොට වදාළ අවුද ආරණ්‍ය සීනාසනවල විහාරස්ථානවල වැඩ සිටින පූජනීය නායක හාමුදුරන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයත් නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන ශාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයටම මේ සියලු පින උපකාර වේවා, උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම හේමන්ත සමූහ ව්‍යාපාර ඒ අධිපති නියමන සමන්ති
කරුණානායක ගුණරත්න සහ දියණියන් ඇතුළු කරුණානායක ගුණරත්න මහත්මිය සහ දියණියන් තිදෙනා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාම තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන ඔබට මේ ප්‍රදේශයට මේ බණ අහන්න බෞද්ධ නාලිකාවත් එකතු කරගෙන පැමිණිලා මේ ධර්ම දේශනාව සිදු කරේ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ මූලිකම අරමුණ තමයි හේමන්ත සමූහ ව්‍යාපාරයේ අධිපතිව සිට නැසී ගිය හේමල් ගුණරත්න මහතාගේ දෙවන වංශ පූර්ණේ සිහිපත් කරලා ගුණානුස්මරණයේ වෙනුවෙන් එතුමා සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම. ඉතින් එහෙමනම් අපි සියලු දෙනා ඔබ හැම දිනම විශාල පිරිසක් දහස් සංඛ්‍යාත පිරිසක් බණ ඇහුවා. ඒ වගේම බෞද්ධ නාලිකාව ඔස්සේ විශාල පිරිසකට මේ ධර්මයේ ශ්‍රවණය කරගන්න වාසනාව සැලසෙනවා. අපි සියලු දෙනා ධර්ම ශ්‍රවණයට ඇස් කරගත් සියලු පිළ මීට වසර දෙකකට පෙර මිය පරලොව ගිය හේමන්ත සමූහ ව්‍යාපාරයේ අධිපතිව සිට නැසී ගිය හේමාල් ගුණරත්න මහතා සිහිපත් කරගමු. එතුමා සාදුකාර දී මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතේ සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නේ. ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය පියවරුන් වල දේවගුණරත්න ලියන මහතා සහ නීතිඥ යසරත්න කරුණානායක මහතා ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන් සිහිපත් කරගන්න. ඒ වගේම බණහපු හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, මහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නේ. ඒ වගේම සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේම මේ මෑණිවරුන් වන කුසුමා දහනායක මෑණියන්, දයා කරුණා නායක මෑණියන් ඇතුළු ඒ සුජීවත්ව ඉන්න දෝදරු නායක හිතමිත්‍රාදී සියලු දෙනාම නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ මේ හැම දිනාටම සැලසේවා. කරන කියන ව්‍යාපාර කටයුතු දියුණුවටපත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගෙන දැනුම පහළ කරගෙන ලෞකික ලෝකෝත්තර දියුණුවම සලසාගෙන ධර්මාවබෝධය කරා යන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සේවක මණ්ඩලයේ සේවය කරද්දී මිය පරලොවගේ සියලු දෙනාටම ඒ වගේම සේවය කරන සියලු දෙනා නමින් මිය පරලොවගේ පරම්පරාගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණක්. ඒ වගේම රෝගාතුරව සිටිනහා සේවයේ නියුතුව සිටින කාර්ය මණ්ඩලයේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා හේමන්ත සමූහ ව්‍යාපාරයේ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච ප්‍රදේශවාසී මේ පළාතේ බොහෝ පිරිසක් මේ හැම දිනාටම හේමන්ත සමූහ ව්‍යාපාරයේ හැම දිනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගන්නගෙන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි වැඩ ගන්න අභිවාදන සීස චන්වදා ප්‍රචාරණෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු. හැමදිනා නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැමදිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු.